समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स जानतो अहं भिक्खवे पस्सतो आसवानं खयं वदामि नो अजानतो नो अपस्सतो किंचि भिक्खवे जानतो किंचि पस्सतो आसवानं खयं वदामि योनिसोच मनसिकारं अयोनिसोच मनसिकारं अयोनिसो भिक्खवे मनसिकरोतो अनुपन्ना चेव आसवा उपज्जन्ति उपपन्ना च आसवा पवद्धन्ति श्रद्धावंत पिन्वत्नी प्रज्ञा नालिकाව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ පනාගොඩ මෙදබණ්ඩියේ පදිංචි සෝමවීර දිසානායක මහත්මයා සහ ජීවී ඉව්ලින් පෙරේරා මහත්මිය විසින් සදැහැති දායකත්වයේ බාරගෙන කටයුතු කරනවා. බලාපොරොත්තු වන්නේ අභාව ප්‍රාප්ත වී අද දිනට අවුරුදු 26ක් සම්පූර්ණ වෙන සෝමවීර දිසානායක මහත්මයාගේ ආදරණීය පියාණන් වූ ඩී.එම්. ආබ්‍රහම් අප්පුහාමි මහත්මයා සහ ආදරණීය මෑණියන් වූ ඩී.ඒ. ගම්ලත් මාතාවට මේ පින් අනුමෝදන් වේවා. ඒ දෙපළගේ සසර ජීවිතේ පරලොව ජීවිතේ සුවපත් වේවා. නිවනින්ම නිවී සැනසෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම ජී.වී.ඊ. පෙරේරා මහත්මනියගේ ආදරණීය පියාණන් වූ පැල්මඩුල්ලේ පදිංචිව සිට පරලොව සැපත් ජී.වී.ජේ. පෙරේරා මහත්මයා චාලට් ජයවර්ධන මෑණියන් සහ ජී.වී. ප්‍රේමරත්න සහෝදරය ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය සිහි කටයුතු සියලු ඥාතීන්ටත් මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම සුජීවත්ව සිටින ඉමල්කා දියණිය වරුණ සහ තරිදු පුතුන් දෙපළත් ජීවනී සහ අචිනි ලේලිවරුන් සහ දිනෙලි මිනාෂා මිනිබිරියගේත් ගුණ නුවණ දියුණු වී චිරජීවනයේ සැලසේවා. සියලු යහපත ධර්මාභෝධය ලැබේවා. දායකත්වයේ දරන සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කුලරත්න දිසානායක සහෝදරයාගේ පවුලේ සියලු දෙනා ඇතුළු සියලු ඥාතීන්ටත් මේ පින් අත්වේ සියලු යහපත උදා වේවා. සසර දුක් නිවේවා. මේ උතුම් ධර්ම දේශනාව සිදු කළ ස්වාමීන් වහන්සේටත් ඒ වාගේම වසංගත රෝගී ඉක්මනින් තුරන් වේ
සියලු ලෝකවාසීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන ධර්ම දානමේ පින්කම. පින්වත්නි, අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මූල පඤ්ඤාසකේ සඳහන් වන සබ්බාසව සූත්‍ර දේශනාව. සබ්බ කියලා කියන්නේ පින්නතුනි සියලු, ආසව කියලා කියන්නේ ආශ්‍රව, එහෙම නැත්නම් කෙලෙස්. සියලු කෙලෙස් සම්බන්ධව නැත්නම් ඒ කෙලෙස් දුරු කරන ප්‍රතිපදාවන් කීපයක් පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. මේ දේශනාව සිද්ධ කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළ භාගතුන් වහන්සේ වදාලා, මහණෙනි, සියලුම ආශ්‍රවයන්ගේ, මේ ආශ්‍රව කියන්නේ පින්නතුනි කෙලෙස්. ඒ කියන්නේ සියලුම කෙලෙසුන්ගේ සංවර කරණේ හෙවත් සියලු ආශ්‍රවයන් සංවර වෙලා නැවත නූපදන පරිද්දෙන් නැතිවන හැටි මම නුඹලාට දේශනා කරනවා. ඒ කියන්නේ සියලුම කෙලෙස් නැවත නූපදන පරිද්දෙන් ක්ෂය වෙන හැටි මම නුඹලාට දේශනා කරනවා. ඒක හොඳින් අහගන්න, නැවත නැවත හොඳට සිතින් මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ පළමු කොටම පින්නතුනි භික්ෂූන් වහන්සේලාට අවවාදය දුන්නා. මේම දේශනා කළා බුදුහාමුදුරුවෝ මතක් කරනවා, මම මහණෙනි නුවණින් දන්න කෙනාගේ, නුවණින් දකින කෙනාගේ ආශ්‍රවයන් ක්ෂය කිරීම ගැන කියනවා. නමුත් නුවණින් නොදන්න, නුවණින් නොදක්න අයගේ ආශ්‍රවය ක්ෂය කිරීමක් ගැන මම කියන්නේ නැහැ. ඒ කියන්නේ නුවණ තියෙන කෙනෙකුට තමයි කෙලෙස් තියෙන බව දැනගෙන කෙලෙස් නැති කරන වැඩපිළිවෙලක යෙදෙන්නට පින්නතුනි පුළුවන්කම තියෙන්නේ. ක්ලේශයන් තියෙනව නම් ක්ලේශයන් තියෙන බව දැනගන්න ඕනේ. දැනගත්තොත් විතරයි කෙලෙස් නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් පින්නතුන්ට මතකයි වංගීස හාමුදුරුවෝයි ආනන්ද හාමුදුරුවෝ දවසක් පිණ්ඩපාතේ වැඩියා. ඒ වඩිනකොට වංගීස හාමුදුරුවෝ දැක්කනේ බොහෝම ලස්සන කාන්තාවක්. මේ කාන්තාව දැකලා වංගීස හාමුදුරුවෝ ආනන්ද හාන්ට කියනවා, ආනන්ද හාමුදුරුවනේ මගේ හිත කාමෙන් පිච්චෙනවා කිව්වා. ගාථාවේ කියනවා, කාම රාගේන ඩයිහාමි චිත්තං මේ පරිඩයිහති සාදු නිබ්බාපනං බ්‍රෝහි අනුකම්පාය ගෝතම. ආනන්දහන්නේ මගේ හිත කාමෙන් පිච්චෙනවා. චිත්තං මේ පරිඩයිහති, හිත හැම පැත්තෙන් පිච්චෙනවා. සාදු නිබ්බාපනං බ්‍රෝහි, මට මේක නිවා ගන්න ක්‍රමයක් කියලා දෙන්න. අනුකම්පාය ගෝතම, අනුකම්පාවෙන් කියලා දෙන්න. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා, නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගෝපසංහිතං. වංගීස ඒ කාන්තාව සුබයි කියලා ගත්තු නිමිත්තෙන් අතහරින්න. ඒ කාන්තාවේ පැත්තට ගියා, අපි දෙන්න පිණ්ඩපාතේ අරගෙන මේ පැත්තට ආවා. බොහෝ දුර ගියපු කාමයකට වංගීස නිකං සිතින් වග කියන්න එපා කිව්වා. එතකොට වංගීස හාමුදුරුවන්ට රාගේ උපන්න බවත් දැනගත්තා, රාගේ දුරු කරන්න ඕන කියන බවත් දැනගත්තා. රාගේ දුරු කරන ප්‍රතිපදාව මගේ කල්යාණ මිත්‍ර ආනන්ද හාමුදුරුවන්ට මේක කියලා දුරු කරන ප්‍රතිපදාවත් අහගත්තා. ඒක තමයි ලස්සන පින්නතුණිය එතන. දැන් වංගීස හාමුදුරුවන්ට ඒකාන්තාව ගැනම හිත රාගයේ ක්ලේශයන් උපදවාගෙන ඉන්න ඕන නම් ආනන්ද හාන්ට මේක නොකිය ඉන්න තිබ්බනේ. නමුත් ආනන්ද හාමුදුරන්ට කිව්වේ රාගය හොඳ නැති එකක් නිසා. ඒකයි මතක් කළේ අනුකම්පාවෙන් මට මේ කියලා දෙන්න කියලා. අන්න ඒ වගේ රාගයේ තියෙනව නම් තියෙන බව දැනගෙන නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් යෙදෙන්න, එතකොටයි ඒක දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා, මෙහණෙනි, නුවණින් දන්නහුගේ නුවණින් දක්නහුගේ ආශ්‍රව ශ්‍රේ කිරීම මම කියනවා. හැබැයි
නුවණින් නොදකින නුවණ නොදන්න අයගේ ආශ්‍රව ශ්‍රේ කිරීමක් මම කියන්නේ නැහැ. නැවතත් බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි කුමක් දක්නහුගේ කුමක් දන්නහුගේ ආශ්‍රව ශ්‍රේ කිරීමක් සිදු වේද? යෝනිසෝ මනසිකාරය අන්න නුවණින් මෙනෙහි කිරීම සහ අයෝනිසෝ මනසිකාරය නුනුවණින් මෙනෙහි කිරීම දන්නහුගේ දක්නහුගේ ආශ්‍රව ශ්‍රේ වෙනවා. එතකොට කාගෙද පින්නතුනි ආශ්‍රව නැති වෙන්නේ කෙලෙස් නැති වෙන්නේ? යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාගෙත් ඒ වාගේම නුනුවණින් මෙනෙහි කිරීම දන්නහුගේත් ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයේ නුනුවණින් මෙනෙහි කිරීම දන්නහුගේත් ආශ්‍රව ශ්‍රේ කිරීම සිද්ධ වෙනවා. මහණෙනි නුනුවණින් මෙනෙහි කරන්නහුට නූපන් ආශ්‍රව උපදිනවා. උපන් ආශ්‍රව මොකද වෙන්නේ පින්නතුනි? වැඩි දියුණු වෙනවා. ඒ වගේම නුවණින් මෙනෙහි කරන කෙනාට නූපන් ආශ්‍රව නූපදිනවා. උපන් ආශ්‍රව පින්නතුනි ප්‍රහාණය වෙනවා. එතකොට භාගතුන් වහන්සේ වදාලා මේ කෙලෙස් නැති කරන එහෙම නැත්නම් මේ ආශ්‍රවයන් දුරු කරන කාරණා තියෙනවා පින්නතුනි 7ක්. ඒ තමයි පළවෙනි එක පින්නතුනි දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා. පහ කළ කියලා කියන්නේ මේ ඒ කියන්නේ දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. දර්ශනය කියලා කියන්නේ සෝවාන් මගින් පහ කළ යුතු ආශ්‍රව තියෙන එක පළවෙනි එක. දෙවෙනි එක තමයි පින්නතුනි සති සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව. ඒ කියන්නේ සිහියෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා. තුන්වෙනි එක තමයි ප්‍රත්‍යවේක්ෂාවෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා. හතරවෙනි එක තමයි අදිවාසණයෙන්. අදිවාසණය කියන්නේ පින්නතුනි ඉවසීමෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා. පස්වෙනි එක තමයි පරිවර්ජණයෙන්. පරිවර්ජණයෙන් කියලා කියන්නේ පින්නතුනි මේ දුරු කිරීමෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා. හයවෙනි එක තමයි වීරයෙන්. ඒ කියන්නේ උත්සාහයෙන් පහ කළ යුතු අයින් කළ යුතු ආශ්‍රව තියෙනවා. හත්වෙනි එක තමයි භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා. දැන් අපි මේකින් එක භාගතුන් වහන්සේ විස්තර කරන විදියට පින්නතුනි අරගෙන බලමු. මේ සූත්‍රයේ බොහෝම ලස්සන දේශනාවක්. අපි කාගේ සිත්වල පින්නතුනි කෙලස් තියෙනවනේ. ඒ කෙලස් නැවත නූපදනා පරිද්දෙන් නැති කරන ක්‍රමවේදය තමයි මේ සබ්භාසව සූත්‍රයේදී භාගතුන් වහන්සේ අපිට කියලා දෙන්නේ. කාගේ සිත්වල කෙලස් තියෙනවා. කෙලස් මතු වෙනවා. ඒ ක්ලේශයන් මතු වෙන්නේ පින්නතුනි අනුසේ වශයෙන් මේ සිතේ තන්පත් වෙලා තියෙන නිසා කියන බව පින්නතුන් අපි කවුරුත් දන්නවා. ඒ කෙලස් නැත්තම් පින්නතුනි මොනතරම් ලෝකේ ලස්සන රූපයක් දකින්න ලැබුණත් කෙලස් උපදින්නේ නැහනේ. එබඳු රූපයක් දකින්න ලැබුණාම ආසාව උපදින්නේ එබඳු රූපයක් හිතේ පින්නතුනි තන්පත් වෙලා තිබුණු නිසා කියන බවත් මතක තියාගන්න ඕනේ. නමුත් කවදා හෝ දවසක ඒ සිතින් ඒ රූපය අයින් කළ තිබුණා නම් ලෝකේ මොනතරම් ලස්සන රූප දකින්න ලැබුණත් රාගය උපදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට ඕන තරම් උපමා දේශනා කළා තියෙනවා. පින්නතුන් දේශනාවලත් අහලා තියෙනවා. ඒ තමයි අර කිරි තියෙන ගහකට පීපාරක් පොළු පාරක් ගැහුවොත් අනිවාර්යෙන් කිරියනවාමයි. රාගයේ තියෙන සිතකට මේ ලෝකේ ලස්සන රූපයක් දකින්න ලැබුණොත් රාගය උපදිනවාමයි. කිරි තියෙන නිසානේ පින්නතුනි තට්ටුවක් දැම්මහම කිරි යාවේ. රාගයේ තිබුණු නිසානේ ලස්සන රූපයක් දකින්න ලැබුණාම රාගය ඉපදුනේ. වේලිච්ච ගහකට පීපාරක් පොළු පාරක් ගැහුවට කිරියෙන්නේ නැහැ. රාගේ නැති සිතකට මේ ලෝකේ මොනතරම් ලස්සන රූප දකින්න ලැබුණත් රාගේ පින්නතුනි උපදින්නේ නැහැ. අන්න එහෙනම් තේරුම් ගන්න ඕනේ රූපයක් දකින්න ලැබුණාම ආසාව උපදින්නේ ඇයි? එබඳු රූපයක් සිතේ තන්පත් වෙලා තිබෙන නිසායි. නමුත් ඒ රූපේ හිතින් අහක් කරගත්තට පස්සේ නැවත එබඳු රූපයක් දකින්න ලැබුණත් උපදින්නේ නැහැ පින්නතුනි රාගයක් නම්. ඒත් භාගතුන් වහන්සේ වදාළ මහණෙනි දර්ශනයෙන් ඒ කියන්නේ සෝවාන් මගින් පහ කළ යුතු ආශ්‍රව මොනවාද? මහණෙනි මේ ලෝකේ බුද්ධාදී ආර්යයන් වහන්සේලා නුවණින් දැක්කේ නැති. ඒ වගේම ආර්ය ධර්මයේහි හික්මෙන්නට සමත් බවක් නැති. ඒ වගේම
සත්පුරුෂයන් නුවණින් දකින්නේ නැති සත්පුරුෂ ධර්මයේ තුල සමත් බවක් නැහැ. සත්පුරුෂ ධර්මයේ තුල නොහික්මනෝ බහුශ්‍රත නෝ. ඒ කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජන පුජ්‍යලයා මේ දහම මෙනෙහි කළ යුතුයි, මේ දහම් මෙනෙහි නොකළ යුතුයි කියලා ඒ තැනැත්තා මහණෙනි දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා ඇසුරු කරන්නේ නැහැ. සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්නේ නැහැ. එහෙම ඇසුරු කරනව නම් ඒ ඇත්තට ඒක දැනගන්න පුළුවන්නේ. මොකක්ද දැනගන්න පුළුවන්? මෙන්න මේක මෙනෙහි කළ යුතුයි, මේක මෙනෙහි නොකළ යුතුයි කියලා දැනගන්න පුළුවන්. නමුත් අර ආර්යයන් වහන්සේලා ඇසුරු කරන්නේ නැත නිසා ඔහුට ඒක දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මහණෙනි, ඒ ඇත්තා මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි කරනවා. මෙනෙහි කළ යුතු දහම් පින්නතුනි මෙනෙහි කරන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි නොකරනකොට, මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි නොකරනකොට වෙන්නේ මොකද්ද? ආශ්‍රව නැත්තම් පින්නතුනි කෙලස්තා වැඩි වෙනවා. ඒ නිසා බුදුහාමුදුර වදාළ මහණෙනි, මෙනෙහි නොකළ යුතුව තිබීදී මෙනෙහි කරන ඒ දහම් මොනවාද? මහණෙනි, යම් දහමක් මෙනෙහි කරන්නකොට නූපන්නෝ කාමාෂ්ටව උපදී නම්, උපන් කාමාෂ්ටව වැඩෙනවා නම්, එවාගේම නූපන් භවාෂ්ටව උපදී නම්, උපන් භවාෂ්ටව වැඩෙනවා නම්, නූපන් අවිද්‍යාව උපදිනවා නම්, උපන් අවිද්‍යාව වැඩෙනවා නම්, ඒ ධර්ම මොනවද පින්නතුනි? මෙනෙහි නොකළ යුතුව තිබියදී මෙනෙහි කරන්නා වූ ධර්මයෝ කියලා කියනවා. ඒවා මෙනෙහි නොකළ යුතුව තිබියදී මෙනෙහි කරන්නා වූ ධර්මයෝ පින්නතුනි. එතකොට මේ ටික කාටද පින්නතුනි වෙන්නේ? නෝගත් බහුශ්‍රත නෝ ආර්යයන් වහන්සේලා ඇසුරු නොකරපු කෙනෙකුට තමයි මේ ටික වෙන්නේ. නමුත් භාගතුන් වහන්සේ වදාළ මහණෙනි, මෙනෙහි කළ යුතුව තිබීදී මෙනෙහි නොකරන්නා වූ ඒ ධර්ම මොනවාද? යම් දහමක් මෙනෙහි කරනකොට ඒ තැනැත්තාට පින්නතුනි නූපන් කාමාෂ්ටව නූපදී නම්, උපන් කාමාෂ්ටව දුරු වෙලා යනවා නම්, ඒ වගේම නූපන් භවාෂ්ටව නූපදී නම්, උපන් භවාෂ්ටවේ දුරු වෙලා යනවා නම්, නූපන් අවිද්‍යාෂ්ටව නූපදී උපන් අවිද්‍යාෂ්ටව පහ වෙනවා. ඒ ධර්ම මෙනෙහි කළ යුතුව තිබියදී මෙනෙහි නොකරන්නා වූ ධර්මයෝ කියලා කියනවා. ඒවා මෙනෙහි කළ යුතු ධර්මයෝ. නමුත් ඒ මෙනෙහි කළ යුතුව තිබියදී පින්නතුරු ඒවා මෙනෙහි කරන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුර වදාලා මේ මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි කිරීමෙන් සහ මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි නොකිරීමෙන් ඔහුට නූපන්නා වූ ආශ්‍රව උපදිනවා. උපන්නා වූ ආශ්‍රව මොනවද වෙන්නේ? පින්නතුනි තව තවත් වැඩි දියුණු වෙනවා. ඇයි? මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහනේ. මෙනෙහි නොකළ යුතු දේ තමයි පින්නතුනි ඔහු මෙනෙහි කරන්නේ. මේ හිතේ හැටි පින්නතුනි. මේ සිත හොයන්නේ සංසාරේ පුරාම රාගාසිතවිලි ඇති වෙච්ච අපේ. ඒ නිසා මේ හිත හොයන්නේම රාගාසිතවිලි දේවල්නේ. රාගය ඇති වෙන දේවල්නේ. ඒ කියන්නේ කෙටියෙන්ම කියනවා නම් සිතට ඕන විදියට රාගාදි සිතවිලි ගලන් එන්න පුළුවන් විදියට අපි පින්නතුනි වාතාවරණය හදනවා. ඒ සියල්ල හදනකොට වෙන්නේ මොකද්ද? තව තවත් මායයටත් පින්නතුනි ඉඩක් හැදෙනවා. ඒ කියන්නේ මායයට මේ සංසාරේ අපිව තවක් දුක් දිදී පින්නතුනි බොහෝ කාලයක් තියාගන්න පුළුවන්. ඊට බුදුහාමුදුරු වදාලා මහණෙනි, මම අතීත කාලේ හිටියද? මම අතීත කාලේ උන් නැද්ද? මම අතීත කාලේහි ශක්ෂ්ත්‍රිය ආදී බ්‍රාහ්මණ මේ ආදී වශයෙන් කවරෙක් වෙලා හිටියද? මේ ආදී වශයෙන් මොකද්ද කරන්නේ? පින්නතුනි මේ පුහුදුන් තැනැත්තා නුවණින් මේ නුනුවණින් කරන්නේ මොකද්ද? සැක පහල කරනවා. නුනුවණින් සැක පහල කරනවා. තවත් හිතර මොනවද? ඒ කියන්නේ සටහන් වශයෙන් මම කෙබඳු සටහනක් ඇතිව හිටියද? මම අතීත කාලේ ශක්ෂ්ත්‍රිය ආදීන් කවරෙක් වෙලා හිටියද? කියන්නේ කෙබන්දෙක් වෙලා හිටියද? ඊට පස්සේ මම අනාගත කාලයේහි කවරෙක් වෙනවද? කවරෙක් නොවෙනවද?
ශාස්ත්‍රීයාදීන්ගෙන් කියන්නේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ආදී මේ ඇත්තන්ගෙන් මම අනාගතයේ කවුරු වෙලා උපදීද මේ ආදී වශයෙන් බුදුහාමුදුරු දේශනා කරනවා මේ සත්වයා කොහි සිට ආවේද කොහි යන්නේද මේ ආදී වශයෙන් පෘථග්ජන තැනැත්තා පින්නතුනි නුනුවණින් සැක පහල කරනවා. මේ නුනුවණින් සැක පහල කරනකොට උපදින්නේ මොනවාද පින්නතුනි? උපදින්නේ ආශ්‍රව කියන එකත් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ බුදුහාමුදුරු වදාලා මහණෙනි මේ විදියට යම් කෙනෙක් නුනුවණින් මෙනෙහි කරනකොට දුෂ්ටීන් අතුරින් මේ ඇත්තා අනිවාර්යෙන් එක්තරා දෘෂ්ටියකට එනවා. අනිවාර්යෙන් මේ ඇත්තාට එක්තරා දෘෂ්ටියක් උපදිනවා. ඇයි පින්නතුනි මෙනෙහි කරන්නේ නුනුවණින්නේ? ඒ කියන්නේ ඔහු හිතනවා මාගේ ආත්මය ඇතයි සත්‍ය වශයෙන් අස්තර වශයෙන් ඔහුට සාස්ත්‍රත දෘෂ්ටියක් පින්නතුනි උපදිනවා. මාගේ ආත්මයේ නැතයි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් උච්ඡේද කියන දෘෂ්ටියක් පින්නතුනි ඔහුගේ සිතේ උපදිනවා. මමම ආත්මේ හැඳිනගත්තා මම ආත්මේ හැඳිනගත්තා අනාත්ම වූ මම ආත්මේ හැඳිනගත්තා. මේ සෑම දෙයක්ම අනාත්මයිනේ. අනාත්ම වූ මම ආත්මේ හැඳිනගත්තා. සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි දෘෂ්ටියක් උපදිනවා. නැවතත් ඔහු මෙබඳු දෘෂ්ටියක් මෙබඳු ඒ කියන්නේ කල්පනා කරනවා මේ විඳින සැප ඒ වගේම පින්නතුනි මේ විඳින දුක මේ සැප දුක් විඳින්නා වූ ඒ තන්නේ කර්ම විපාක විඳින මගේ මේ ආත්මය නිට්ටයයි. අන්න සැප දුක් විඳින මගේ ආත්මය මොකද්ද හිතන්නේ? නිට්ටයයි. ඒ වගේම මේක ස්ථිරයි. ඒ විතරක් නෙවෙයි මේක සදාකල් නොවෙනස්ව පවතින එකක්. එකසේ පවතින එකක් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මේ විදියට ඔහු මහණෙනි දෘෂ්ටියකට නැත්තම් දිට්ඨියකට බැස ගන්නවා. ඔන්න බලන්න පින්නතුනි දෘෂ්ටියකට එන හැටි මිනිස්සු. ඊට පස්සේ බුදුහාමුදුරු වදාලා දෘෂ්ටියෙන් ඔහුට පින්නතුනි නික්මෙන්න දුෂ්කර නිසා ඇයි මේ දෘෂ්ටියකටම ජීවත් වෙන්න පින්නතුනි. දෘෂ්ටියකම ජීවත් වෙනකොට ඔහුට මේ දෘෂ්ටියෙන් පින්නතුනි මිදෙන්න දුෂ්කරයි. ඒ කියන්නේ අමාරුයි. අමාරු නිසා බුදුහාමුදුරු දේශනා කරනවා දිට්ඨි ගහණය බවට පත් වෙනවා. ඒක ඉක්මවාලන්න දුෂ්කර නිසා බිය සහිත බැවින් දිට්ඨි කාන්තාරයක් බවට පින්නතුනි පත් වෙනවා. ඒ දෘෂ්ටිය විනිවිදව කියන්නේ කිසි කාලයකත් ඒ කියන්නේ බුදුහාර දේශනා කරන කිසි කාලයක උච්ඡේදයක් වශයෙන් ගන්නා මේ චපල ගතේ ඇති භාගතුන් වහන්සේ මතක් කරනවා මේ තැනත්තා දිට්ඨි සංයෝජනයෙන් පින්නතුනි බැඳලා යනවා. දැන් මේ දිට්ඨි කාන්තාරයක් කිව්වා දිට්ඨි ගහණයක් කියලා කිව්වා. මෙහෙම වෙනකොට මේ ඇත්තට මොකද වෙන්නේ පින්නතුනි? දිට්ඨි සංයෝජනයකින් බැඳී ගියා. ඇසූ පිරු තැන් නැති භාගතුන් වහන්සේ වදාලා පුරුදුන් පෘථග්ජන පුජ්‍යලයා මහණෙනි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කායික මානසික දුක් ආයාස මේ සියල්ල දුක් වලින් ඇති තාක් කල් පින්නතුනි මේ සසරේ දුකෙන් මිදෙයිද නැද්ද? දුකෙන් මිදෙන්නේ නැහැ. ඒ කියන්නේ දුෂ්ටි කාන්තාරයක දුෂ්ටි ගහණයක ඉන්න කෙනා පින්නතුනි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මේ කිසිවකින් බුදුහාමුදුරු දේශනා කළා යන මේ දුක් වලින් හා ඇතිතාක් සෑම සතර දුකින් ඔහු මිදෙන්නේ නැහැ. ඒ දෘෂ්ටියක පිටාන්නේ කටයුතු කරන්නේ. බුදුහාමුදුරු වදාලා ආනන්ද මේ කල්ප විනාශය වෙනකොට දිව්‍ය ලෝක දෙවිවරු හිසකස් කඩා දාගෙන මනුස්ස ලෝකෙට එනවා. ඇවිල්ලා මිනිසුන්ට කියන මිනිසුනේ කල්ප විනාශය යන්නේ ඉක්මනට පින් කරන්න කුසල කරන්න අම්මතාත්තට සලකන්න කියලා. එදාට මිත්‍යා දෘෂ්ටිකයන්ටත් පින්නතුනි පින් කරන්න සිත් පහළ වෙනවා. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකයා කවදාවත් ඒ දෘෂ්ටිය අතහරින්නේ නැහැ කිව්වා. ලෝකේ පෙරලීගෙනම කොත් ඔහු කවදාවත් දෘෂ්ටිය අතහරින්නේ නැහැ. එසා බුදුහාමුදුරු වදාළ මහණෙනි බුද්ධාදී ආර්යයන් වහන්සේලා නුවණින් දකින ආර්ය ධර්මයේ තුල හික්මෙන්නට සමත්කමක් ඇති බුද්ධාදී සත්පුරුෂයන් නුවණින් දැකපු සත්පුරුෂ ධර්මයේ තුල හික්මුණු ආර්ය ශ්‍රාවකයා
ඔන්න බලන්න පින්නතුනි බුදුහාඳුරු දේශනා කරනවා මෙනෙහි කළ යුතු දහම් දන්නවා. දැන් ඉස්සෙල්ලා කිව්වේ මෙනෙහි කළ යුතු දහම් දන්නේ නැහැ කියලානේ කවුද? නෝගත් අශෘතවත් පුතග්ජන පුජ්‍යලයා. නමුත් මෙතෙන්දී බුදුහාමුදුරු දේශනා කරනවා උගත් පුතග්ජන පුජ්‍යලයා මෙනෙහි නොකළ යුතු දහම් දන්නවා. මෙනෙහි කළ යුතු දහම් මොනවද කියලා දන්නවා. එතකොට ඒ මෙනෙහි කළ යුතු හා මෙනෙහි නොකළ යුතු දහම් දන්න ඔහු මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කළ යුතු දහම් පින්නතුනි මොකද්ද කරන්නේ? මෙනෙහි කරනවා. අන්න ඒ වගේ මෙනෙහි නොකළ යුතු දහම් මොනවාද? මෙනෙහි යම් ධර්මයක් මෙනෙහි කරනකොට කාමාසව, භවාසව, අවිජ්ජාසව උපදී නම් වැඩෙනවා නම් ඒවා පින්නතුනි කවදාවත් මෙනෙහි නොකළ යුතු දහම්. යම් ධර්මයක් මෙනෙහි කරනකොට කාමයේ වැඩෙනවා නම්, අවිද්‍යාව වැඩෙනවා නම්, ඒ කියන්නේ භවයට තියෙන ආසාව පිළිබඳව කරුණු හැදෙනවා නම් පින්නතුනේ මෙනෙහි කරන්න එපා. එහෙනම් බුදුහාමුදුර වදාලා මොකද්ද? මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි කිරීමේ උත්තනත්තාට කාමාදී ආශ්‍රව නූපදී. උපන් ආශ්‍රව පහ වෙනවා. හෙතෙම ඒ තනත්තා පින්නතුනි මොකද්ද කරන්නේ? මේ පංචස්කන්ධයේ දුකයි, මේ තෘෂ්ණාව තමයි පංචස්කන්ධ දුක හටගන්න ප්‍රධාන හේතුව. තෘෂ්ණාව තමයි පංචස්කන්ධ දුක හටගන්න ප්‍රධාන හේතුව. ගහක මැදින් කපන්න ඒ ගහ නැවත නැවත ලීලනවා. තෘෂ්ණාව තියෙන තුරාවට සත්‍යය නැවත උපදිනවා. ගහක මුලින් කපලා මෙදලා විනාශ කරපු දවසට නැවත ඒ ගාට නොගන්නාසේ තෘෂ්ණාව සම්පූර්ණයෙන් අයින් කරපු දවසට නැවත පින්නතුනේ භවයක් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා මෙහිදී බුදුහාඳුරු දේශනා කරනවා මේ පංචස්කන්ධයේ දුකයි, මේ තෘෂ්ණාව තමයි පංචස්කන්ධ නැමැති දුක හටගන්න ප්‍රධාන හේතුව. මේ නිවනයි මේ අරියටගේ මග පංචස්කන්ධ දුක නිවන්නා වූ මාවත කියලා පින්නතුනි ඔහු නුවණින් හොඳට මෙනෙහි කරනවා. එතකොට මේ පංචස්කන්ධ නැමැති දුක නැති කරන්න තියෙන එකම මඟ මොකද්ද? පින්නතුනි එකම මඟ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ඔහු මෙනෙහි කළා තියෙන නුවණින්ද? නෑ පින්නතුනි. ඔහු මෙනෙහි කළා තියෙන දැන් නුවණින්. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාලා මේ විදියට මහණෙනි නුවණින් මෙනෙහි කරනකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුනට මොකද වෙන්නේ? පින්නතුනි ප්‍රහීන තත්ත්වයටපත් වෙනවා. බලන්න මේ දේශනා බුදුහාමුදුරුවෝ පින්නතුනි ගෙනාපතන කොච්චර ලස්සනද කියලා. ඒ කියන්නේ තෘෂ්ණාව තමයි පංචස්කන්ධයේ හදන එකම හේතුව. ඒ පංචස්කන්ධ නැමැති මේ පංචස්කන්ධ මේ දුක නිවන එකම මඟ අරෂ්ඨාංගික මාර්ගය කියලා දැනගන්නවා. ඒ දැනගත්තු කෙනාට නුවණින් මෙනෙහි කරනකොට මොකද්ද නැති වෙන්නේ? අන්නේ සංයෝජන තුන නැති වෙනවා. මේ සංයෝජන තුන නැති කළා කියන්නේ ඒ පුජ්‍යලයා කවුද පින්නතුනි? සෝවාන්. සෝවාන් පුජ්‍යලයේ බුදුහාමුදුරුවෝ කොටස් තුනකට බෙදුවා. පින්නතුන් එක දන්නවා. ඒ තමයි ඒක බීජ, කෝලංකෝල, සත්තක්කත්තු පරම. ඒක බීජ කියලා කියන්නේ පින්නතුනි සමහර සෝවාන් පුජ්‍යලෝ ඉන්නවා එකම එක මිනිසත් බවක් ලැබලා දුක නැති කරනවා. ඒ ඇත්තට කියනවා ඒක බීජ සෝවාන් පුජ්‍යලයා කියලා. දෙක කෝලංකෝල. කෝලංකෝල කියන වචන තේරුම තමයි කුලයෙන් කුලයට. ද්වේවා තීනිවා කුලානි සන්දාවිත්වා සංසරිත්වා දුක්ඛසන්තං කරිස්සති. දේවා එක්ක දෙවෙනි කුලේ. තීනිවා නැත්තම් පින්නතුනි තුන්වෙනි කුලේ. දෙවෙනි කුලේ නැත්තම් තුන්වෙනි කුලේ. මේ දෙවෙනි කුලෙත් තුන්වෙනි කුලෙත් ඉපදිලා දුක නැති කරනවා. අන්නේ දෙවෙනි තුන්වෙනි කුලේ ඉපදිලා දුක නැති කරන කෙනාට කියනවා කවුරු කියලාද? කෝලංකෝල පුජ්‍යලයා කියලා. තුන්වෙනි සෝවාන් පුජ්‍යලයා තමයි කවුද? සත්තක්කත්තු පරම. සත්තක්කත්තු පරම කියන්නේ හත්වෙනි ජීවිතයේදී මේ දුක ඉවර කරන අයින් කරන කෙනාටයි. දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් අපි කිව්ව කෝලංකෝල කියලා කියන්නේ එක්ක දෙවෙනි කුලේ නැත්නම් තුන්වෙනි කුලේ දුක නැති කරන කෙනාට. හරි. දෙවෙනි කුලෙත් තුන්වෙනි කුලෙත් බැරි වෙලා දැන් එයාට හිතන්න පුළුවන් ද පින්නතුනේ
මම 4 වෙනි කුලයේදී ජීවිතයේදී මේ දුක ඉවර කරනවා කියලා බෑ. 5ේදී ඒත් බෑ. 6ේදී ඒත් බෑ. 7ේදී පුළුවන්. අන්නේ 7 වෙනි ජීවිතයේදී මේ දුක ඉවර කරන කෙනාට තමයි කිව්වේ කවුරු කියලාද? සත්තක්කත්තු පරම සෝවාන් පුජ්‍යලයා කියලා. දැන් අපි අහලා තියෙන කතාවනේ සෝවාන් වෙච්ච කෙනෙක් අනිවාර්යෙන් ආත්ම 7ක් උපදිනවය 8 වෙනි ආත්ම භාවයේ උපදින්නේ නැහැ කියන කතාව. හරි. නමුත් පින්නතුනි සෝවාන් වෙච්ච කෙනෙකුට ආත්ම 7කට කලින් ඒ සීල සමාධි ප්‍රඥා දියුණු කරපු විදියට පින්නතුනි එකම එක මිනිසත් බවක් ලැබලත් නැත්නම් දෙවෙනි කුලයේදී නැත්නම් තුන්වෙනි කුලයේදී මේ ආදී වශයෙන් දුක නැති කරන්න පුළුවන්. හැබැයි සෝවාන් වෙච්ච කෙනෙකුට ඔය අතරතුර මතක තියාගන්න පින්නතුනි සතර අපායට වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටි කම්ම කෙනෙක් ඔසේ උපදින්නේ 8 වෙනි ආත්ම භාවයක උපදින්නේ මේ කියන වරප්‍රසාද 3 තියෙන පින්නතුනි තියෙනවා. එතකොට මෙතන කියනවා සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සක්කාදිට්ඨි කියලා කියන්නේ මේ කය පිළිබඳව ඇති කරගත්තු ආත්ම දෘෂ්ටියට. ඒ කියන්නේ මේක මට ඕන විදියට පවත්වන්න පුළුවන් කියලා බෑ. එහෙන් පවත්වන්න පුළුවන් නම් හැම දෙයක්ම නවත්තන්නත් පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ශරීරයට යම් යම් අවස්ථාවලදී වෙනස්කම් සිද්ධ වෙනවා. අnder වෙනස්කම් අතර කරන්නත් පුළුවන්. ඒක බෑ පින්නතුණී. ධර්මය අවබෝධ කරගත්ත බුදුහාමුදුරුවන්ටවත් මේක වෙනස් කරන්න බැරි වුණා. භාගතුන් වහන්සේත් මේ தത്വයට පින්නතුණී මොහොත ඒ ලෝකේ ධර්මතාවයක් තියෙනවා නම් ධර්මය අවබෝධ කරගත්තු කෙනත් ඒකට යටත් වෙන්නට ඕනේ පින්නතුණී. ඒක වෙනස් කරන්නට බෑ. එතකොට විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී යටතේ සැකේන පින්නතුන් ඒක දන්නවා. ඊළඟට සීලබ්බත පරාමාස කියන්නේ වැරදි සිල්වුත පාවිච්චි කරලා මිනිස්සු පින්නතුණී හොයන්න හදන විමුක්තියට. එතකොට බුදුහාමුදුරුව වදාලා මෙන්න මේවා තමයි මහණෙනි මොනවද? දර්ශනය කියන්නේ සෝවාන් මගින් පහ කළ යුතු ආශ්‍රව කියලා කියන්නේ මේවට තමයි. ඊළඟට පින්නතුනි දෙවෙනි එක සති සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව මොනවාද මහණෙනි? භාගතුන් වහන්සේ වදාලා මේ ශාසනයේ භික්ෂුව නුවණින් සලකා ඇසනමෙති ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසය කරනවා. ඒ කියන්නේ චක්‍රීන්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසය කරනවා. මේ චක්‍රීන්ද්‍රිය සංවරයෙන් තොරව වාසය කරන කෙනාට ඇතිවෙන්නා වූ පීඩාකාරී ඒ වගේම දාහයගෙන දෙන චක්‍රීන්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසය කරන කෙනාට වෙහෙස හා පරිදාහ ඇති වෙයිද නැහැ. සංවරය කියන්නේ ඇස සංවර කරගෙන කටයුතු කරන කෙනාට පින්නතුනි පරිදාහයක් දැවිල්ලක් මේ පීඩාවක් ඇති වෙන්නේ නැහැ. ඒ සංවර කරගෙන වාසය කරන්නේ. නමුත් මේක සංවර කරගෙන නොගත්තු කෙනාට තමයි පීඩාකාරී බවක් පින්නතුනි ඇති වෙන්නේ. එසා බුදුහාමුදුරුවෝ වදාලා මේ විදිහට අනිත් ඒවාත් එහෙම තමයි. මෙසේම නුවණින් සලකා සෝතේන්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසය කරනවා, ඝානේන්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසය කරනවා, ඊට පස්සේ ජීවහේන්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසය කරනවා, කායේන්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසය කරනවා, ඒ වගේ මනේන්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසය කරනවා. ඉන්ද්‍රියන්ගෙන් සංවරයකින් තොරව වාසය කරන කෙනාට ඇතිවෙන්නා වූ පීඩාකාරී පරිදාහ නිසා ඒ කිසිවක් ඔහුට ඇති වෙන්නේ නැහැ. ඔහු මොකද ඔහු සංවරයෙන් පින්නතුනි වාසය කරනවා. එතකොට බුදුහාමුදුර දේශනා කරනවා ලස්සන රූප දකින්න පින්නතුනි ඇහැ කොහොමත් ආසයිනේ. ඒකට ඉඩ දුන්නොත් මේ ගමන අවසන් වෙන්නේ දුකෙන්ද සැපෙන්ද? මේ ගමන අවසන් වෙන්නේ පින්නතුනි දුකෙන්. ගමන අවසන් වෙන්නේ බොහෝ අකුසල් රැස් කරගෙන. අන්න මේ ඇසින් රූප දකින්න එපා කිව්ව කනින් ශබ්ද අහන්න එපා. ඒක නෙවෙයි පින්නතුනි මේ කියන්නේ. ඒ ඇසින් රූප දැක්කට කමක් නැහැ. ඒ පිළිබඳව මතක තියාගන්න ඇලීමකින් තොරව පින්නතුනි වාසය කරන්න මතක තියාගන්න පුරුදු. ඒ කියන්නේ ලස්සන රූප දකින්න ආසයි. නමුත් ඒවට ඉඩ දුන්නොත් වෙන්නේ මොකද්ද? ආපහු මේ දුක නැවත නැවත සකස් වෙනවා පින්නතුනි. දැන් පින්නතුන් දන්නවා මේ ඇස කියලා කියන්නේ පුරාණ කර්මයක්නේ. ඇස කියලා කියන්නේ පුරාණ කර්මයක්. ඒ කියන්නේ අතීතේ අපි හේතු සකස් කරපු නිසායි පින්නතුනි ඇස නැමැති ඵලයක් මේ ලැබිලා තියෙන්නේ.
දැන් මේ ලැබිච්ච ඵලේනොත් වර්තමානයේ තුල අපි අනාගතයට සකස් කරන්නේ පින්නතුනි තවත් ඵලයක් නම් ඒකෙන් තේරුම් ගන්න ඕනේ මම කොතනද ඉන්නේ කියලා. දැන් ඇසක් ලබාගෙන මේ ඇස සංවර කරගන්න බැරුව මේ ඇස පාලනය කරගන්න බැරුව ඇසට දකින්න රූපයටම අපි ඉඩ දීලා දැන් කටයුතු කිරීම තුළ සිද්ධ වෙන්නේ මොකද්ද? වර්තමානයේ තුල අපි සකස් කරන්නේ හේතු නෙවෙයිද අනාගතයට? වර්තමානයේ තුල අපි හේතු සකස් කරනවා පින්නතුනි මොකේටද? අනාගතයට. අනාගතයේ ඵලයක් හදන්න. දැන් වර්තමාන ලැබිච්ච ඵලය ඇති. ඇයි? කුමක් නිසාද? අතීතයේ හේතු සකස් කරපු නිසායි වර්තමානයේ ඇස නැමැති ඵලයක් ලැබිලා තියෙන්නේ. බුද්ධ කාලේ හිටිය පින්නතුනි ගිරිමානන්ද ගිරිමානන්ද කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ භාවනා කරලා රහත් ත්වයටපත් වෙලා දවසක් උන්වහන්සේ කුටියේ ඉන්නවා. එනකොට පින්නතුනි මහ විශාල වර්ෂාවකුත් වැස්සා. උන්වහන්සේ කුටිය ඇතුළේ ඉඳගෙන කියනවා ඕනතරම් වහින්න ඕනතරම් වැහැපන් කෙලස් වැස්සට මම තෙමෙන්නේ නැහැ කිව්වා. මගේ මේ කුටියේ ජනෙල් වලින් හිරි කඩක්වත් ඇතුළට එන්නේ නැහැ කිව්වා. ඒතර මොකක්ද උන්වහන්සේ මේ කියන්නේ? රහත් බවත් ධර්මයත් අවබෝධ කරගෙන පින්නතුනි මහ පුදුමාකාර උදානයක් නැත්තම් ප්‍රීතියක් මේ කුටිය ඇතුළේ ඉඳගෙන උන්වහන්සේ භුක්ති විඳින්නේ. ඕනතරම් වහින හිරි කඩක්වත් ඇතුළට එන්නේ නැහැ, ජනෙල් ඔක්කොම වහලා තියෙන්නේ කියනවා. එතකොට මේ ජනෙල් වහලා තියෙනවා කියලා කියන්නේ මොකද්ද? උන්වහන්සේ ඇස නැමැති ඉන්ද්‍රිය දැන් වහලා තියෙන්නේ. ඒ කියන්නේ බාහිරින් ඒ කියන්නේ හිරි කඩක්වත් කුටිය ඇතුළට එන්නේ නැහැ කියන්නේ බාහිරින් පින්නතුනි දකින්න කිසිම රූපයක් උන්වහන්සේ ඇතුළට ගන්නෙ නැහැ. නිමිති අනුනිමිති වශයෙන් ඇතුළට ගන්නෙ නැහැ. ආන්න එතකොට කරන්නේ මොකද්ද? ලෝකයට අයිති දේවල් උන්වහන්සේ ලෝකයේ තුලම පින්නතුනි තියෙන ඉඩ හරිනවා. අපි ලෝකයක් එක්ක මේ ගනුදෙනුව කරන තාක් කල්නේ පින්නතුනි දුක ඇති වෙන්නේ. ඒසා බුදුහාඳුර දේශනා කරන මේ සති සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව මොනවද? පින්නතුනි යම්කිසි භික්ෂුවක් නුවණින් සලකා චක්‍රින්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසය කරනවා නම් අර ඇති වෙන ඒ කියන්නේ ඇසින් රූප දැකලා ඇති වෙන පීඩාකාරී බව නැත්තම් පින්නතුනි ඒ ඇති වෙන පරිදාහය ඒ ඇති වෙන දැවිල්ල ඒ චක්‍රින්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසය කරන කෙනාට ඇති වෙයිද? ඇති වෙන්නේ නැහැ. නමුත් ඒක සංවර කරගන්නේ නැති කෙනාට තමයි පින්නතුනි පීඩාකාරී බව ඇති වෙන්නේ. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ ඉන්ද්‍රියන් වලට කැමැති විදියට හැසිරෙන්න ඉඩ දුන්නොත් වෙන්නේ මොකද්ද? කෙලස් පින්නතුනි තව තව වැඩි වෙනවා. ඇස නැමැති ඉන්ද්‍රිය කොහොමත් හරි ආසයි පින්න රූප දකින්න. කන නැමැති ඉන්ද්‍රිය කොහොමත් හරි ආසයි පින්නතුනි ශබ්ද අහන්න. නාසය නැමැති ඉන්ද්‍රිය කොහොමත් පින්නතුනි ආසයි ගඳ සුවඳ විඳින්න. ඉතින් සුවඳ ආග්‍රහණය කරන්න. ඒක තමයි මේකේ හැටි. නමුත් පින්නතුනි ඒවට ඉඩ දෙන්න එපා. එතකොට සතිය එහෙම නැත්නම් සිහියෙන් පින්නතුනි නුවණින් සලකලා ඒ ඇති වෙන ඒ බාහිරින් අරමුණු ගත්තාම ඇති වෙන පීඩාකාරී ස්වභාවය නුවණින් හොඳට මෙනෙහි කරන්න ඕනේ. මෙන්න මේව තමයි මේ ආශ්‍රව සති සංවරයෙන් යුක්තව පහ කළ යුතු ආශ්‍රව කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊට පස්සේ වදාළ මහණෙනි ප්‍රත්‍යවේක්ෂාවෙන් ඒ කියන්නේ පින්නතුනි නුවණින් සලකා බැලීමෙන් පහ කළ යුතු ආශ්‍රව මොනවාද? උන්වහන්සේ වදාලා මහණෙනි සීතල උෂ්ණ ඒ වගේම සුළඟ අවුව මේ ආදී දේවල් නිසා ඇතිවෙන වදුරු වලකාලීම පිණිස ලැජ්ජාතෙන් වසා ගැනීම පිණිස මම සිවුරු පරිභෝග කරන්නේ. එතකොට ඇඳුමක් වුණත් අඳින්නේ පින්නතුනි ඒ වෙනුවෙන්. ලැජ්ජ බය නැති කරගන්නයි සීතලෙන් උෂ්ණෙන් රස්නෙන්
මේ ආදී දේවල් වලින් වැළකෙන්න තමයි ඇඳුමක් පාවිච්චි කරන්නේ. භික්ෂුවන් නම් සිවුරක් පරිභෝග කරන්නේ. එතකොට නුවණින් සලකා තමයි පින්නතුනි පිණ්ඩපාතේ වළඳන්නේ. එතකොට ඒක වළඳන්නේ ක්‍රීඩා පිණිස නෙවෙයි. ඒක වළඳන්නේ පුරුෂ මඩිය වැඩි කරගන්න නෙවෙයි. ඒක වළඳන්නේ සැරසෙන්න නෙවෙයි. ඒක වළඳන්නේ අලංකාරයේ පිණිස නෙවෙයි. හුදු මේ ශරීරයේ පවත්වාගෙන යෑම පිණිසයි කියලා පින්නතුනි බුදුහාඳුරු දේශනා කරනවා. වෙහෙස නැති කර ගැනීම පිණිසත් කෙටියෙන්ම කියනවා නම් බඹසර විසීමට මට මේක රුකුලක්. මොකද්ද රුකුල? ආහාර ගන්න එක බඹසර වාසය කරන මට රුකුලක්. මෙසේ බුදුහාඳුරු දේශනා කරනවා දානේ වළඳලා පැරණි වේදනාවන් නැති කරගන්නත් ඒ වගේම අලුත් වේදනාවන් නැති නොවෙන්නත් තමන්ගේ ජීවන පැවැත්ම සඳහා විතරයි නිදොස් බව ඇති වෙන, ඒ කියන්නේ සැප විහරණය සඳහා විතරයි පිණ්ඩපාතේ වළඳන්නේ කියලා භික්ෂුවක් නෙවෙයි කවුරු වුණත් පින්නතුනි කල්පනා කරන්නට ඕනේ. අනුන්ට රාගයේ උපදින විදියට ඇඳුමක් අදින්න එපා. සමහරු ඇඳුම් අදින්නේ අනුන්ට රාගයේ ඉපද වෙන විදියට. නෑ. ලැජ්ජ බය නැති කරගන්න, සීතල උෂ්ණ රස්න මේව නැති කරගන්න ඇඳුමක් අදින්න ඕනේ. අනුන්ට රාගයේ උපද්දවන්නම කියලා හිතාගෙන එහෙම යම් කෙනෙක් ඇඳුම් අදිනව නම් ඒව හොඳ නෑ පින්නතුනි. සමහරු එහෙම තියෙනවා. අනුන්ට කැපේපේ ඇඳුම් අදිනවා. අනුන්ගේ කෙලෙස් අවුස්සන්න පින්නතුනි ඇඳුම් අදිනවා. ඒව Taman තේරුම් ගන්න ඕනේ. ඒ නිසානේ කිව්වේ ප්‍රත්‍යවේක්ෂාවෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා කියලා. ඊට පස්සේ බුදුහාරු දේශනා කරන අනිත් ඒකනේ සේනාසනයක් පරිභෝග කළත් හිතන්න ඕනේ මම මේ සේනාසනේ පරිභෝග කරන්නේ මගේ ආබාධයක් නැත්තම් මගේ වේදනාවක් මේව නැති කරගන්න. ඒ වගේම ගිලම්පසක් වළඳුවත් වළඳන්නේ රෝගාබාධයක් තියෙනනම් අන්න ඒක නැති කරගන්න. අන්න ඒ විදිහට වළඳන්නේ පින්නතුනේ. ඊට බුදුහාර දේශනා කළා නුවණින් නොසලකා සිව්පසය, ඒ කියන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස මේවා පරිභෝග කරන කෙනෙකුට පහළ වෙන්නා වූ වෙහෙස සහ දැවිලි සහිත ආශ්‍රව ඇතනම් නුවණින් සලකා පරිභෝග කරන කෙනාට පින්නතුනි ඒවා ඇති වෙන්නේ. ඇයි? ඒ ඇත්ත දන්නවනේ සිවුරක් ඇඳත් ඇඳුමක් ඇඳත් මම මේක අඳින්නේ මේ දේ නිසා. පිණ්ඩපාතයක්, දානයක්, එහෙම නැත්නම් ආහාරයක් ගත්තත් මම මේ ගන්නෙ මෙන්න මේ නිසා. ඒක ආහාර ගන්න කලින් පින්නතුන හිතන්න ඕනේ. දැන් භික්ෂුන් වහන්සේලා දාන වළඳන කලින් ප්‍රත්‍යවේක්ෂාවක් කරනවනේ. නේව දවාය නමදාය නමණ්ඩනාය නේ භූෂනාය යාවදේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය විහිංසූපරතියා. අන්න ඒ ටික පින්නතුනි හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඊට පස්සේ බුදුහාඳුරු දේශනා කරනවා මේවා තමයි කිව්වා මොකද්ද? මේ ආශ්‍රව ප්‍රත්‍යවේක්ෂාවෙන්, ඒ කියන්නේ නුවණින් සලකා පහ කළ යුතු ආශ්‍රව කියලා කියන්නේ මහණෙනි මෙන්න මේවට. ඊළඟ කාරණාව තමයි පින්නතුනි අදිවාසණයෙන්. අදිවාසණයෙන් කියලා කියන්නේ පින්නතුනි ඉවසීමෙන් එහෙම නැත්නම් ඇතුළත දරා ගැනීමෙන් පහ කළ යුතු ආශ්‍රව. ඒ මොනවද? මහණෙනි මේ ශාසනයේ භික්ෂුව සීතල, උෂ්ණය, බඩගින්න, ඒ වගේම මැසි මදුරුවන්ගෙන් මේවයින් වෙන ඊළඟට සැරපරුස වචන මේවා ඊට ශරීරයේ හට ගන්නා වූ තියුණු ආබාධ, ඊක රෝගාබාධ තියෙනෝනේ පින්නතුනි. ඒ අමිහිරි ජීවිතයේ පැහැර ගන්න වේදනා මේ සියල්ලම පින්නතුනි ඉවසන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. දැන් බඩගින්න වුණත් ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පිපාසය වුණත් පින්නතුනි ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැබැයි මේවා නිකං කරන්නට බෑ පින්නතුනි. ඒ කියන්නේ කුසගින්න, පිපාසය මේවා දරා ගැනීමට සිදු වෙනවා ඉවසිය යුතුයි. මේ තැන්වලදී මේවා ඉවසා ගන්න බැරි වුණොත් පින්නතුනි කෙලෙස් වලට යට වෙනවා. මේදී ඉවසා සිටීම කෙලෙස් දුරු කිරීමට පින්නතුනි මගක් බවට පත් වෙනවා. දැන් ආහාරයක් ගත්තත් පින්නතුනි අපි බොහෝ වෙලාවට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒක පැරණි වේදනාවක් නැති කරගන්නයි ඇති වෙන අලුත් වේදනාවක් ඇති නොවෙන්නයි කියලා හිතාගෙන ගන්න ඕනේ. ඒක වැඩිපුර ගත්තොත් පින්නතුනි ඊට පස්සේ ඊට ඉතුරු කරන්න බැරි. ඒකට ඉවසන්න ඕනේ පින්නතුනි. අපි බන අහා ඉද්දි මේ සංසාරේ බඩගිනි වෙලා බන අතරතුර පින්නතුනි කීවතාවක් නැගිටලා අපි යන්නේ නැද්ද කියන්නකෝ. අපිට බඩගින්න ඉවස ගන්න බැරුව බන කියද්දී අපි කීවතාවක් නැගිටලා යන්නේ නැද්ද? ඒ වෙනුවෙන් අපිට මේ නිවන කොච්චර මග හැරෙන්නේ නැද්ද?
අපි වතුර තිබහ වෙලා කී වතාවක් නම් නැකටලා යන්නේ නැද්ද? ඒ වෙනුවෙන් අපිට නිවන කොච්චර මග හැරෙන්නේ නැද්ද? මේ වතුර ටිකක් බොන්න බත් ටිකක් කන්න එපා කිව්ව නෙවෙයි පින්නතුනේ. ඒ කියන්නේ එහෙම අවස්ථා පින්නතුනේ අපිට මග හැරෙන්නේ මොකක් නිසා නෙවෙයි අපිට ඉවසන්න බැරි කම නිසා. ඒසා බුදුහාමුදුරුවෝ වදාලා මහණෙනි මෙන්න මේව තමයි මේ ආශ්‍රව තමයි අදිවාසණයෙන් පහ කළ යුතු ආශ්‍රව කියලා කියන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ වදාලා මහණෙනි දුරු කිරීමෙන් කියන්නේ පරිවර්ජනා කියලා දුරු කිරීමෙන් පහ කළ යුතු ආශ්‍රම මොනවද මහණෙනි? භාග්‍යතුන් වහන්සේ වදාලා ඥානවන්ත සබ්‍රක්‍මචාරීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ඒ වගේම පහත්යයි සලකන්නා වූ නුසුදුසු ආසන ඒ වගේම පහත් ගතිය ඇති මිනිස්සු දැන් මේ කියන්නේ පරිවර්ජනා කියලා කියන්නේ පිළිතුරු දුරු කිරීමෙන් ඉවත් කිරීමෙන් පහ කළ යුතු ආශ්‍රව මොනවද දුරු කරන්න ඕනේ මොනවද ඉවත් කරන්න ඕනේ පහත් ගතිය ඇති මිනිස්සු ඊට පස්සේ නුසුදුසු ආසන ඊට පස්සේ නොගැලපෙන තැන් ඊට පස්සේ පින්නතුනේ අනිත් එක තමයි පාප මිත්‍රයෝ මේ බඳු දේ දුරු නොකරන කෙනෙකුට පහළවන්නා වූ වෙහෙස කර වූ දැවිලි සහිත වූ ආශ්‍රව පින්නතුනේ ඇති වෙනවා නමුත් මේ ටික දුරු කරන කෙනාට පින්නතුනේ ඒක ඇති වෙන්නේ නැහැ ඒසා බුදුහාමුදුරුවෝ වදාළ මහණෙනි මේවා තමයි කිව්ව මේ ආශ්‍රව තමයි දුරු කිරීමෙන් පහ කළ යුතු ආශ්‍රව කියලා කියන්නේ ඊළඟට බුදුහාමුදුරුවෝ වදාලා විනෝදනා කියලා කියන්නේ පින්නතුනි ඒ කියන්නේ මනසින් දොස් සලකා කරනු ලබන දුරු කිරීමක් විනෝදනය කියලා කියන්නේ මනසින් දොස් සලකා කරනු ලබන දුරු කිරීම. ඒ කියන්නේ බුදුහාරු දේශනා කරන්නේ මොනවද? උපන් කාම අදහස. උපන් අනුන් නසන අදහස. උපන් කියන්නේ විහිංසා කිරීමේ අදහස. සිත තබාගෙන දුරුකොට වනසා දමනවා. මේක හිතේ තියාගෙන පින්නතුනේ මේක දුරු කළ වනසා දමනවා. නැවත පහළ වීමට මේ තනත්තා පින්නතුනි ඉඩක් කදයිද කාම ආසාවකට? නෑ. උපන් කාම අදහස, උපන් අනුන් නසන අදහස, උපන් විහිංසා කිරීමේ අදහස මේවා සිතේ තබාගෙන දුරු කරලා පින්නතුනි වනසා දමනවා. නැවත පහළ වීමට ඉඩක් හදන්නේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ විදියට උපනුපන් යම්තාක් අකුසල දහම් ඇත්නම් ඒ සෑම සිතේ තබා නොගෙන බැහැරකොට වනසා දමා නැවත නූපදනා ලෙස පින්නතුනි ඒ විදියට තමන්ගේ හිතපත් කරගන්නවා. කොච්චර ලස්සනද බුදුහාරු දේශනා කරන්නේ. ඒකට වැරදි සිතිවිලි බැහැලා කරන්න ඕනේ. ඊළඟට කෝපයක්, කාම සිතිවිල්ලක් මේ ආදී විගසම ඒකේ භයානක පැත්ත තමයි පින්නතුනි මෙනෙහි කරන්න ඕනේ. මේවා හිතේ තියෙන්න පුළුවන්. නමුත් බුදුහාර දෙන මේක සිත් තබාගෙන මේක පින්නතුනි ටිකෙන් ටික මේකේ ආදීනව පැත්ත මෙනෙහි කරලා කරන්න ඕනේ. මොකද්ද මේක දුරු කරනවා. ආන්න එක කිව්වේ විනෝදණයෙන් කියලා කියන්නේ පින්නතුනි මනසින් දොස්සල්. ඒ කියන්නේ තමන්ගේ කාම සිතවිල්ලක් ඇති වුණාම ඒක තමන්ටම පින්නතුනි තමන් දොස් කියා ගන්න ඕනේ. තමන්ම දොස් නගනවා. මොකද්ද? අපේ වැරදි කාම සිතවිල්ලක් ආව මේක හොඳ නැහැ. මේකට මම පහර දෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ සිතේ ඇතිවෙන සිතිවිලි දෙස මනාව පින්නතුනි බලන්න පුරුදු වෙන්න ඕනේ. අපේ බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ සිතට ආපු සෑම සිතිවිල්ලක්ම පින්නතුන්ට මතකයිනේ දිව උඩුතලයේ තියලා තද කරගෙන පින්නතුනි ආපු සෑම සිතිවිල්ලක්ම මේ බැහැර කළා. මොනතරම් වීර්යයක් කරන්නේ නැද්ද පින්නතුනි? උන්වහන්සේ දේශනා කළා මගේ හිතට ආපු කාමා සිතිවිලි මම බැහැර කරන්න දිව උඩුතලයේ තියලා තද කරගෙන පින්නතුනි මම වෙහෙස කළා මහන්සි ගත්තා කිව්වා. ඊළඟ බුදුහාමුදුරුවෝ වදාලා මහණෙනි භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව මොනවාද? මහණෙනි මේ ශාසනයේ භික්ෂුව නුවණින් සලකා ඔන්න බලන්නකෝ විවේකයේ ඇසුරු කළා. විරාගයේ ඇසුරු කළ, නිරෝධයේ ඇසුරු කළ, ඒ වගේම නිවනට යමු සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. සති කියලා කියන්නේ පින්නතුනි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ අවශේෂ අරමුණු වල මනස එල්බීගෙන නොගෙන පැමිණෙන අරමුණ පිළිබඳව පූර්ණ අවධානය යොමු කිරීම තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ කුසල් අකුසල් පින් පව් හොඳ නරක
වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන් ස්වභාවයට කියනවා මොකක් කියලාද? ධම්මවිචේ සම්බොජ්ජංගය. ඊළඟට විරිය සම්බොජ්ජංගය කියන්නේ අකුසල් ප්‍රහාණය කරන්නටත් කුසල් දහම් දියුණු කරන්නටත් ගන්නා වූ දැඩි වීරයට කියනවා මොකක් කියලාද? විරිය සම්බොජ්ජංගය කියලා. ඊළඟට පීතිනේ. එතකොට අකුසල් ප්‍රහාණය කරනකොට කුසල් දහම් වැඩෙනකොට මේ හිතේ ඇති වෙන්නේ මොකද්ද? ලොකු සතුටක් ප්‍රීතියක් ඇති වෙනවා. ආන්න එකට කියන පීති සම්බොජ්ජංගය කියලා. ඊළඟට පස්සද්දේ. පස්සද්දේ කියන්නේ පින්නතුනි සහැල්ලු බව. කුමක සහැල්ලු බවද? දැන් අකුසල් ප්‍රහාණය වෙනකොට කුසල් දහම් දිනනකොට මේ ගතටයි සිතටයි දැකනව ලොකු දැනෙනව ලොකු සහැල්ලුවක්. අන්න අපි බාහිරින් ගන්න මේ අකුසල් චේතනා නිසානේ මේ හිතේ කයේ දැවිල්ල පින්නතුනි ඇති වෙන්නේ. නමුත් ඒ අකුසලයේ ප්‍රහාණය වෙනකොට මේ ගතයි සිතයි දෙකම නිවෙනවනේ. ආන්න එතකොට පින්නතුනි පස්සද්දි. ඊළඟට සමාධි. සමාධි කියලා කියන්නේ අන්න ගතයි සිතයි දෙකම සැහැල්ලු වෙනකොට මේ හිතේ ඇති වෙනව මොකද්ද? පින්නතුනි සමාධියක් ඇති වෙනවා. අන්නේ සමාධිගත සිතක් තියෙන කෙනා මේ ලෝකේ පිළිබඳව දකින්නේ කොහොමද? උපේක්ෂාවෙන්, මධ්‍යස්ථ ස්වභාවයෙන්. ඒක තමයි උපේක්ඛා සම්බොජ්ජංගය කියන්නේ. ආන්න මේවා භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව මොනවාද? මෙන්න මේ සත්‍ය බෝධ්‍යංග ධර්ම වඩන්ට ඕන කුමක් සඳහා කරගෙනද? විවේකයේ ඇසුරු කළ, විරාගයේ ඇසුරු කළ, නිරෝධයේ ඇසුරු කළ නිවනට යොමු වූ සිතක් ඇතුවයි මෙන්න මේවා නැත්තම් මේ බොජ්ජංග ධර්මයන් වඩන්ට ඕනේ. ඊට බුදුහාමුදුරුවෝ වදාළ මහණෙනි, යම් කලෙක භික්ෂුව දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව, ප්‍රත්‍යවේක්ෂාවෙන් පහ කළ යුතු ආශ්‍රව, ඊළඟට විනෝදනයෙන් පහ කළ යුතු ආශ්‍රව, භාවනාවෙන් පහ කළ යුතු මේ ආදී වශයෙන් ආශ්‍රව සංගතෝ භික්ෂුව තෘෂ්ණාව සිඳපු භික්ෂුවක් බවට පත් වෙනවා. සංයෝජන උපුටා නැත්තම් සංයෝජන මුලින්ම සිඳලා බිඳලා විනාශ කළා දාලා මනා ප්‍රහාණයෙන් ඒ කියන්නේ මේ සියලුම දේවල් හොඳින් දැනගෙන දුක ප්‍රහාණයටපත් කළ දුක අවසන් කළා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් මේ ඉගෙන ගත්තේ පින්නතුනි මේ දේශනාවට භික්ෂුන් වහන්සේලා අතිශයින් සන්තෝෂ භාවයටපත් වුණා. අපි අද මේ ඉගෙන ගත්තේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මූල පණ්ණාසකයේ සඳහන් වන සබ්භාසව සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාට මුතුම් අමාමහ නිර්වාණ භෝධේම සාක්ෂාත් වේවායි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි, අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ පනාගොඩ මැදමණ්ඩියේ පදිංචි සෝමවීර දිසානායක මහත්මයා සහ ජී.වී. යූලින් පෙරේරා මහත්මිය විසින් සදැහැති දායකත්වයේ බාරගෙන කටයුතු කළා. අභාව ප්‍රාප්ත වී අද දිනට අවුරුදු 26ක් සම්පූර්ණ වෙන සෝමවීර දිසානායක මහත්මයාගේ ආදරණීය පියාණන් වූ ඩී.එම්. ආබ්‍රහම් අප්පුහාමි මහත්මයා සහ ආදරණීය මෑණියන් වූ ඩී.ඒ. ගම්ලත් මාතාවට මේ පින් අනුමෝදන් වේවා. සසර දුක් කෙලවර උතුම් අමාමහ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු 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 කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ජී.වී. පෙරේරා මහත්මණියගේ ආදරණීය පියාණන් වූ පැල්මඩුල්ලේ පදිංචිව සිට පරලොව සැපත් වූ ජී.වී. පෙරේරා මහත්මයා, ඒ වගේම චාල ජයවර්ධන මෑණියන් සහ ජී.වී. ප්‍රේමරත්න සහෝදරය ඇතුළු දෙපාර්ශ්වයෙන් මියගිය සී කටයුතු සියලු ඥාතීන්ට මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර උතුම් නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සුජීවත්ව සිටින ඉමල්කා දියණිය, වරුණ සහ තරිදු කියන පුතුන් දෙපළත්, ජීවනී ඒ වගේම අච්චිනි යන ලේලිවරුන් සහ දිනෙලි සහ මිනාෂා ඒ මිනිබිරියන්ගේ ගුණ නුවණ දියුණු වේවා. අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ දරුවන්ට අනේ හොඳට ඉගෙන කියාගෙන මේ රටට, ජාතියට, ආගමට, භාෂාවට වැඩ ඇති හොඳ දරුවන් වන්නට අවශ්‍ය කරන සියලු ශක්තිය, ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවායි සාදු සාදු කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම කුලරත්න දිසානායක සහෝදරයාගේ පවුලේ සියලු දෙනාටත් සියලු ඥාතීන්ටත් මේ පින් අත් වේවා. සියලු යහපත උදා වේවා. ඒ ඇත්තන්ටත් අසනීපයක්, එඩක්, දුකක්, කරදරයක් නැතුව සුවසේ ජීවත් වන්න
දෙවියෝ ආශිර්වාද කෙරෙත්වා තෙරුවනේ ආශිර්වාදයක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ වසංගත රෝග තත්ත්වය ඊතා ඉක්මනින් දුර වෙලා අපි සෑම සියලු දෙනාටම නිදුක්ව නිරෝගී ජීවත් වන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා. ප්‍රඥා නාලිකාව ඔස්සේ අද මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ලක්පැසි ලෝවච සෑම සියලු දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දේශක්ඛයෝ